ආදරණීය අම්මේ තාත්තේ නංගි මල්ලි අපි දන්නවා මේ වකවානුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීම ඉතාම ගැටලුකාරී බව. ඔබගේ දරුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ධාරාවෙන් නිසගයේ සාමර්ථ්‍ය ලබා ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මොනවාද? දන්නවාද? මම Easy Way of Learning ආයතනත් සමග පර්යේෂණශීලීව සහ ගවේෂණාත්මක පසුගිය වර්ෂ 10 තුලදී ප්‍රශ්න මත ව්‍යුහ සකස්ම පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයේ එකම ප්‍රශ්නේ නැවත නැවත ඇසීමේ අවස්ථාත් එකම පාඩම් වලින් එකම ප්‍රශ්න මත විවිධ තැන්වලදී මේ පාඩමෙම නැත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මේ වැඩසටහනේ MG සර්ට ශක්තියක් වෙන්න අපිත් එන්නවා MG සර් එක්ක ඔයාලව ගොඩ. දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Easy Way of Learning ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ MG සර් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාලව ගොඩ දාන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ සාමර්ථ්‍යයක් සඳහාම සැකසුණු විශිෂ්ටයන්ගේ ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක සඳහා අපගේ පූර්ණ සහාය අපි MG සර්ට ලබා දෙනවා. මේ දෙසැම්බර් 15 වන දින සිට රාත්‍රී 8 සිට පුරා පැය 2ක් දිනපතා මෙම වැඩසටහන අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට අප සූදානම්. ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා මොකක්ද කරන්න ඕන? කොමර්ස් ස්පේස් ඔයාලගේ නම සහ ඔයාලා විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කරලා අපිට WhatsApp කරන්න 071 39 30 751. අයිබෝන් ළමයි අපි ඊයේ දිනේ සාකච්ඡා කළා දහශේනයේ තුන්වන පාඩම අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලව සූදානම් කිරීමේ වැඩසටහනේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය සඳහා කරන වැඩසටහනේ තුන්වෙනි දවස් තමයි ඊයේ අපි ඊයේ දිනේ කළා ඔයාලා දහශේනයේ තුන්වෙනි පාඩම කියන ව්‍යාපාර සම්බන්ධ පාඩම. හැබැයි ඊයේ දිනේ අපි කරගෙන යද්දී අපිට කාලගුණ අයහපත් කාලගුණේ හින්දා අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඒක නිසා අපිට අපේ පාඩම කරන එක නවත්තන්න වුණා. ඉතින් අපි නතර කරේ හවුල් ව්‍යාපාර ගැන තිබ්බ සිද්ධි අධ්‍යයනය කරන ගමන් තමයි අපි හිටියේ. මම ඒක නිසා ඒ පස්වෙනි ක්වෙස්චන් එක තමයි අපි කර හිටියේ. අපි ඒ පස්වෙනි ප්‍රශ්නේ ආය එහෙම කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් පටන් ගමු. ඔයාලා මම හිතනවා දැන් මෙහාට මේ වෙනකොට ඔයාලා අපේ PDF එක අරගෙන ක්වෙස්චන් ටික බලාගෙන සමහරට ඒවට ආන්සර්ස් ලියලා සූදානම් වෙලා ඇති කියලා අපි එහෙනම් පටන් ගමු. පස්වෙනි ප්‍රශ්න ගන්න. ප්‍රශ්න අංක 5න් අපි අහලා තියෙන්නේ භාග්‍ය සහ සන්තුෂ් රත්නපුර ප්‍රදේශයේ රයින් විසින් පවත්වාගෙන යන රයින් බේකර්ස් ආයතනයෙන් ආහාර මිලදීගෙන ස්මයිල් ඇන්ඩ් ජෝයි යන නමින් ආපන ශාලාවක් පවත්වාගෙන යනු ලබයි. භාග්‍ය සහ සන්තුෂ් රත්නපුර ප්‍රදේශයේ රයින් විසින් පවත්වාගෙන යන රයින් බේකර්ස් ආයතනයෙන් ආහාර මිලදීගෙන ස්මයිල් ඇන්ඩ් ජෝයි යන නමින් ආපන ශාලාවක් පවත්වාගෙන යනු ලබයි. එතකොට ප්‍රශ්නාංක 6න් අහලා තියෙනවා මෙම සිද්ධියෙන් සඳහන් රයින් බේකර්ස් ආයතනය හා ස්මයිල් ඇන්ඩ් ජෝයි ආයතනය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය සඳහන් කරන්න. එතකොට අපි මේ ප්‍රශ්නේ කතා කරා ඒ දවසේ. හැබැයි මම ආයෙත් කරනවා මොන සිද්ධිය රයින් බේකර්ස්. හරි රයින් බේකර්ස්. රයින් ව්‍යාපාරය රයින් ව්‍යාපාරය රයින් බේකර්ස්. එයා කරන්නේ
කරන්නේ ආහාර නිෂ්පාදනය කරන. හිතන්නකෝ අපිට උදේ පාන්දර අපි ගන්නවා කඩේකට ගියාම ඒ වගේ ආහාර. ඒ කියන්නේ රෝල්ස්, එහෙම නැත්නම් මාළුපා, බනිස් ඒ වගේ කෑම නිෂ්පාදනය කරනවා මේ රයින බේකර්ස්. भारतीय संतोष ආහාර මෙයා තමයි සප්ලයර්. සැපයුම්කරු තමයි මේ රයින් ව්‍යාපාරය. භාග්‍යස සන්තෝෂ් තමයි ආපන ශාලාව පවත්වාගෙන යන්නේ. ආපන ශාලාව තියෙන්නේ මෙයාට. ඉස්ලාම් අහනවා රයින් බේකර්ස් එක. මේ රයින් බේකර්ස් කියන ආයතනයේ මොන වගේ ව්‍යාපාර සමුදායද මොන ව්‍යාපාර සමුදායද කියලා අපෙන් අහන ප්‍රශ්නකට අයනවා. එතකොට මේ රයින් බේකර්ස් ආයතනයේ අයිතිකාරය තමයි රයින්. රයින් කියන්නේ එතකොට එක්කෙනෙක්. අපිට මේ සිද්ධිය කියලා තියෙන්නේ රයින් විතරයි මේකේ අයිතිකාරය. ඒ කියන්නේ රයින් ගැන විතරයි මේක අපිට කියලා තියෙන්නේ. එතකොට අපිට මේක ගන්න පුළුවන් කේවල සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට. ඒක පුද්ගල ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට. මොකද රයින් බේකර්ස් ආයතනයේ හිමිකාරීත්වය තියෙන්නේ රයින්ට. ඒ පුද්ගල ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වන්නේ පුද්ගලයෙකු තම පුද්ගලයෙකු විසින් ප්‍රාර්ථනා ආයෝජනය කර වගකීම් දරමින් පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධාන ඒක පුද්ගල ව්‍යාපාර. එහෙම නැත්නම් කේවල සාමී ව්‍යාපාර කියලා අපි හැඳින්වුවා. ඊ දවස් මම කළා ඒ පාඩම ප්‍රශ්න වලින් අධ්‍යයනය කරා. එතකොට රයින්ගේ ව්‍යාපාරය අපිට අඳුරගන්න පුළුවන් ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට. ඊට පස්සේ भारतीय संतोष व्यापार है स्माइल एंड जॉय. අපිට මේක තමයි අලුත් එක මෙතන තියෙන ස්මයිල් ඇන්ඩ් ජෝයි. බලමු මේ ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන ව්‍යාපාරයේ අයිති භාග්‍ය සහ සන්තුෂ්ට. මේ කේස් ස්ටඩි එකේ මේ සිද්ධි අධ්‍යයනයේ කියනවා භාග්‍ය සහ සන්තුෂ්ට රත්නපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මේ එක තියෙන්නේ භාග්‍ය සහ සන්තුෂ්ට තමයි මේක පවත්වාගෙන යන්නේ. එතකොට ආපන ශාලාවක් පවත්වාගෙන යන්නේ. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ දෙන්න තමයි මේකේ අයිතිකාරය. පවත්වාගෙන යන්නේ ආපන ශාලාවක් පවත්වාගෙන යන්නේ. එතකොට මේකේ අයිතිකාරය තමයි මේ දෙන්න. එතකොට අයිතිකාරය දෙන්නේ. අන්න එහෙනම් මේක තමයි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. අපි කතා කරන හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. මේක අරන්නේ හවුල් ව්‍යාපාර කියන व्यापार संविधान स्माइल एंड जॉय व्यापार अयतिवන්නේ. එයාලා රයින් බේකර්ස්ගෙන් ආහාර අරගෙන ආපන ශාලාවක් පවත්වාගෙන යන රත්නපුර නගරේ.
හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු ඊළඟට. අපි අද කතා කරනවා හවුල් ව්‍යාපාර ගැන. හවුල් ව්‍යාපාර කියන්නේ හවුල් ව්‍යාපාර කියන්නේ ළමයි ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් අතර පවතින ශබ්දතාවයක් තමයි මේ හවුල් ව්‍යාපාර කියලා කියන්නේ. ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් අතර පවතින එකඟතාවයකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් අතර සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයි. හරි මේ හවුල් ව්‍යාපාර වලට බලපාන නීතිය මොකක්ද? 1890 හවුල් ව්‍යාපාර හවුල් ආඥා පනත තමයි හවුල් ව්‍යාපාර සඳහා බලපවත්නා නීතිය වෙන්නේ. හරි හවුල් ව්‍යාපාරයක් කියන්නේ ළමයි ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවයක් හවුල් ව්‍යාපාරයක් ලෙස හඳුන්වනවා. 1890 හවුල් ආඥා පනත තමයි හවුල් ව්‍යාපාරයට බලපවත්නා නීතිය. මේක යටතේ තමයි හවුල් ව්‍යාපාරය තියෙන්නේ. ඒකට තමයි අදාළ වෙන්නේ හවුල් ව්‍යාපාර ගැන. හරි අපි මෙන්න මේකට තමයි මේ හවුල් ව්‍යාපාරයක් කියන එක අඳුරගන්න තමයි මම මේක ගත්තේ. හිතන්නකෝ මමයි මගේ යාළුවෙකුයි ඔන්න ව්‍යාපාරයක් අපි දෙන්නගේ අයිතියනේ. අපි දෙන්න එකතු වෙලා පවත්වාගෙන යන්න අදහස් කරනවා. එතකොට අපි දෙන්න කැමති විදිහට හවුල් ව්‍යාපාරයක් තමයි ආරම්භ කරන්නේ. ඒ කියන්නේ අපිට නෛතික පුද්ගල බවක් නැහැ. ඒ වගේම වගකීම් අසීමිතයි. අපි ඒ ගැන කතා කරමු. දැන් අපි දෙන්නට පුළුවන් අපේ ලාභ ලැබීම අපි දෙන්න විතරක් ලාභ ලබන්න අපිට පුළුවන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ වගේ පුද්ගලයන් දෙන්නෙක් වෙන්න පුළුවන්, නැත්නම් කීප දෙනෙක් වෙන්න පුළුවන්. එයාලා ලාභ ලබා ගැනීමේ අරමුණ පවත්වාගෙන යන ව්‍යාපාරය. ඒක තමයි අපි හවුල් ව්‍යාපාරයක් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නේ කරමු. පහේ අයනකටලා පහේ ආයන. හරියට අඳුරගත්ත හවුල් ව්‍යාපාරයක් කියලා මේ. මොකද ඒ දෙන්න විතරයි ඒ නම ස්මයිල් ඇන්ඩ් ජොයි. ඒතර මොකද සමාගමක් කියලා හඳුනාගන්න බැහැනේ ස්මයිල් ඇන්ඩ් ජොයි. ඒක විතරයි ව්‍යාපාරේ නමට තියෙන්නේ. ඒකට අපිට අඳුරගත්ත හැකි අර මේ බාහිර සන්තෝෂ තමයි මේ දෙන තමයි මේක පවත්වාගෙන යන්නේ. බාහිර සහ සන්තෝෂය දෙන තමයි මේක ආරම්භ කළා කියලා තියෙන්නේ. ඒකට අපිට ඒක හවුල් ව්‍යාපාරයක් කියලා
5 ආයන්න ස්මයිල් ඇන්ඩ් ජෝයි ව්‍යාපාර සංවිධානය අයත් වන ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ සඳහන් කරන්න. එතකොට අපි මෙන්න මේක හවුල් ව්‍යාපාරයන්ගේ අයත් වෙන්නේ හවුල් ව්‍යාපාරවල ලක්ෂණ. හවුල් ව්‍යාපාරවල ලක්ෂණ. හවුල් ව්‍යාපාරවල ලක්ෂණ කියන තමයි අපිට ලියන්න ඕනේ. මේක මේ ගැන තමයි අහලා තියෙන්නේ. හවුල් ව්‍යාපාරවල තියෙන පළවෙනි ලක්ෂණය තමයි හවුල් ව්‍යාපාරවල තියෙන පළවෙනි ලක්ෂණය තමයි අයිතිය. නෑ හවුල් ව්‍යාපාරවල තව තියෙන පළවෙනි ලක්ෂණය තමයි සමාජික සංඛ්‍යාව. සමාජික සංඛ්‍යාව. හරි පළවෙනි ලක්ෂණය සමාජික සංඛ්‍යාව. හවුල් ව්‍යාපාරයක තමයි අවම සමාජික සංඛ්‍යාව දෙදෙනෙක්. එක්කෙනෙක් නම් තනි පුද්ගල කියලා අපි කියවනේ. එතන හවුල් ව්‍යාපාරයේ අවම සමාජික සංඛ්‍යාව දෙදෙනෙක්. අවම දෙදෙනෙක්. අවම දෙකයි උපරිමය. උපරිමය 20යි. අවම දෙන්නේ උපරිමය 20ක්. මේ උපරිමය 20ක් කියලා හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව උපරිමය 20ක් කියලා සඳහන් වෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. ගොඩක් ළමයින්ට මේක අමතක වෙන්න පුළුවන්. මොකද මේක සමාගම් පනත නේද? ගොඩක් අයට මේක අමතක වෙන්න පුළුවන්. මේ උපරිමය 20ක් කියන එක සඳහන් වෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. එතකොට හවුල් ව්‍යාපාරයක ප්‍රධාන ලක්ෂණයක් තමයි සමාජික සංඛ්‍යාව. සමාජික සංඛ්‍යාව අවම 2ක උපරිමය 20ක්. එතකොට තව දෙයක් තියෙනවා. මේ උපරිමය 20ක් කියන එක අයිති වෙන්නේ නැති. يعني ඒක අදාළ වෙන්නේ නැති. තව ව්‍යාපාර තියෙන හවුල් ව්‍යාපාර වලට අයත් වෙන ළමයි උපරිමය 20ක් කියන සීමාව අදාළ වෙන්නේ නැති හවුල් ව්‍යාපාර තියෙනවා. බලමු මේ මොනවද කියලා. වෘත්තීයමය හවුල් ව්‍යාපාර කියන જાතියක් තියෙනවා ළමයි. හරි වෘත්තීයමය කියන හවුල් ව්‍යාපාර කරගෙන යන අය ඉන්නවා. හවුල් ව්‍යාපාර වෘත්තීයමය හවුල් ව්‍යාපාර කරගෙන යන අය ඉන්නවා. ඒ අය තමයි නීතිඥවරු. නීතිඥවරු ගණකාධිකාරීවරු එහෙම ඒ වගේම ડોක්ටර්ස්ලා ඒ හැමෝම තමන්ගේ කියන්නේ කීප දෙනෙක් ඒ සේවයෙන් යුතු කීප දෙනෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යනකොට අපිට ඒකට කියන්න පුළුවන් වෘත්තීයමය හවුල් ව්‍යාපාරය. එයාලේ හවුල් ව්‍යාපාරය කරන්නේ තමන් සපයන සේවාව, නීතිඥ සේවා, ගණකාධිකාරී සේවා, එහෙම නැත්නම් වෛද්‍ය සේවා, දොස්තර කෙනෙක් ගත්තොත් එයා සපයන්නේ වෛද්‍ය සේවා. එතකොට ඒවට අපි කියන වෘත්තීය හවුල් ව්‍යාපාර කියන. වෘත්තීයමය හවුල් ව්‍යාපාර කියන. එතකොට මේ වෘත්තීයමය හවුල් ව්‍යාපාර වලට මෙන්න මේ උපරිමය කියන එක අදාළ වෙන්නේ නැහැ. උපරිමය 20ක් කියන එක මේ 2007 අංක 7 දරන සමාගම් පනතේ තියෙන උපරිමය 20ක්. උපරිම සමාජික සංඛ්‍යාව 20ක් කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ සීමාව අදාළ වෙන්නේ නැහැ මේ වෘත්තීය හවුල් ව්‍යාපාර කියන ඒවට. හරි මම ආයෙ කියන්නම් මේක. හවුල් ව්‍යාපාරවල ප්‍රධාන ලක්ෂණයක් තමයි සමාජික සංඛ්‍යාව අවමය දෙදෙනෙක් උපරිමය 20ක්. අවමය සමාජිකින් දෙන්නේ උපරිම සමාජිකය 20ක්. ඒක සඳහන් වෙන්නේ උපරිමය 20ක් කියන එක
2007 අංක 7 දරන සමාගම් පනතේ. හරි. දැන් අපි කිව්වා මේ 2007 අංක 7 දාන සමාගම් පනතේ කියන මෙන්න මේ උපරිමයේ 20ක් කියන එක අදාළ වෙන්නේ නෑ මෙන්න මේ වෘත්තීය මෙන්න හවුල් ව්‍යාපාර කියන හවුල් ව්‍යාපාර වලට. ඒ වෘත්තීය හවුල් ව්‍යාපාර තමයි කරගෙන යන්නේ නීතිඥවරු, ගණකාධිකාරීවරු, වෛද්‍ය නිලධාරීවරු, දොස්තරවරු, ડોක්ටර්ස්ලා පවත්වාගෙන යන්නේ වෘත්තීය හවුල් ව්‍යාපාරය. ඒකට මේ උපරිමයේ 20ක් කියන එක අදාළ වෙන්නේ නැහැ. හරි අපි සම්මානික සංඛ්‍යාවක් කියන එක ගත්තා. මම මේක මකන්නම්. බලන්න මේක දාගන්න. ඊට පස්සේ ඊළඟ ලක්ෂණය බලමු අපි. ඊළඟ ලක්ෂණය තමයි මේ හවුල් ව්‍යාපාරය තමයි හවුල් ගිවිසුම් කියලා එකක් තියෙනවා. හවුල් ගිවිසුම බලන්න හවුල් ගිවිසුම කියන්නේ මොකක්ද කියලා. ළමයි හවුල් ගිවිසුම කියන්නේ දැන් හවුල් ව්‍යාපාරයක් තමයි. හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුම කියන්නේ හවුල් ව්‍යාපාරය කරගෙන යන එක ගැන. හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුම කියන්නේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ඉස්සරහට අපි හවුල් ව්‍යාපාරය කොහොමද පවත්වාගෙන යන්නේ කියලා අපි හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවය තමයි මේ හවුල් ගිවිසුම කියලා කියන්නේ. හවුල් ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව අපේ ව්‍යාපාරය කොහොමද අපි පවත්වාගෙන අපි මෙන්න මෙහෙම පවත්වාගෙන යමු. මේ වගේ නීති රීති තමයි අපේ එකේ තියෙන්නේ. හවුල් ව්‍යාපාරය ඉස්සරහට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවය තමයි අපි හවුල් ගිවිසුම කියලා කියන්නේ. හවුල් ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවයට තමයි හවුල් ගිවිසුම කියලා කියන්නේ. හවුල් ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවය හවුල් ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවය හවුල් ගිවිසුමක් කියලා හඳුන්වනවා. හවුල් ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල්කරුවන් අතර ඇතිවන එකඟතාවය තමයි අපි හවුල් ගිවිසුම කියලා හඳුන්වන්නේ. හරි අපි අඳුරගත්ත හවුල් ගිවිසුම කියන්නේ මොකක්ද කියලා. ඒකට කියන්නේ මේ හවුල් ගිවිසුම කියන එක ආකාර තුනකින් පවත්වාගෙන යන්න පුළුවන්. බලන්න ලියා ගන්න ඇත්තමයි. හවුල් ගිවිසුමක් ළමයි ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුනට හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්.
හවුල් ව්‍යාපාරය හවුල් ගිවිසුම තියෙනවා. හවුල් ගිවිසුම ආකාර තුනකට පවත්වාගෙන යන්න පුළුවන්. අපි බලමු මේ තුන මොකක්ද කියලා. හවුල් ගිවිසුම වාචිකව පවත්වාගෙන යන්න පුළුවන්. වාචිකව ඇති කරගන්න පුළුවන්. වාචිකව එහෙනම් ව්‍යංගයෙන්. එහෙම නැත්නම් ළමයි ලිඛිතව. වාචිකව පවත්වාගෙන යන්න පුළුවන්. ව්‍යංගයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ලිඛිතව පවත්වාගෙන යන්න පුළුවන්. හිතන්නකො ළමයි මමයි තව යාළුවෙක් අතර ඔයයි තව යාළුවෙක් අතර හරි අපි හවුල් ව්‍යාපාරයකට එකඟතාවයක් ඇති වෙනවා. හවුල් ගිවිසුම කියන්නේ එකඟතාවයනේ. ඒ එකඟතාවය අපිට පුළුවන් වාචිකව අපි කතා වෙනවා. අපි මෙහෙම තමයි පවත්වාගෙන යන්නේ. එහෙම පවත්වාගෙන යන්න අපි එකඟතාවයක් වෙන වාචිකව. අපි ලියන්නේ නැහැ. හරි. ඊට පස්සේ ලිඛිතව පුළුවන්. ඒ කියන්නේ අපි මෙහෙම තමයි පවත්වාගෙන යන්නේ. මේ නීති රීති වලට අනුකූලව තමයි අපි පවත්වාගෙන යන්නේ. ඒක එතකොට අපිට ලිඛිතව පවත්වාගෙන යන්න පුළුවන්. තව එකක් තියෙනවා ළමයි ව්‍යංගක. ඒ කියන්නේ අපි හවුල් ව්‍යාපාරයට කෙනෙක් ඉන්නවා. එයා අපේ හවුල් ව්‍යාපාරයට ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට මොනවා හරි දාන්නේ. ඒ කියන්නේ අපි ව්‍යාපාරයක් ආරම්භ කරද්දී කෙනෙක්ගෙන් මොනවා හරි ගන්නවා. එතකොට අපි ඒ කෙනාගෙන් මොනවා හරි දෙයක් ගන්නෙ ඒ කෙනා ඒක දෙන්නේ අපිට එයාලා අයිතිකාරයෙක් විදිහට. ඒ කියන්නේ එයාලට ලාභය අවශ්‍ය විදිහට. එයාලට ලාභය ඕන. ඒක තමයි එතකොට හවුල් ව්‍යාපාරයේ ඉන්න අනිත් කෙනෙක් දන්නවා මෙයා මේකේ අයිතිකාරයෙක් වෙනවා මේක දෙනවා. ඒ වගේම අනිත් කෙනෙක් දන්නවා මෙයා මේකේ අයිතිකාරයෙක්. මම වගේම මෙයාට ලාභ තමයි ඇති වෙන්නේ. එතකොට ඒක ව්‍යංගය. ඒ කියන්නේ එයාලා ව්‍යංගයෙන්ම හවුල් කරුව වෙනවා. ඒ කියන්නේ ඒ ව්‍යාපාරයේ අයිතිකරුව වෙනවා. හරි. අපි හවුල් ගිවිසුම මේ විදිහට කතා කරන්නේ තුන. මේ තුන් ආකාරයෙන් තමයි හවුල් ගිවිසුම පුද්ගලයන් අතර ඇති වෙන පුළුවන් එකඟතාවයක් හවුල් ව්‍යාපාරයට සම්බන්ධව. හවුල් ව්‍යාපාරය සම්බන්ධව ඉදිරියට පවත්වාගෙන යන තියෙන එකඟතාවය තමයි හවුල් ගිවිසුම. ඒක ඇති කරගන්න පුළුවන් ආකාර තුන වාචික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යංගයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලිඛිතව වෙන්න පුළුවන්. තව දෙයක් තමයි මේ හවුල් ව්‍යාපාරයක් ළමයි මේ හවුල් ව්‍යාපාරය ලිඛිතව පවත්වාගෙන යන්න ඕනි කියලා තියෙනවා ආරම්භක ප්‍රාග්ධනය. හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම් හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම් හරි. එතකොට හවුල් ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම් නීතියක් තියෙනවා වංචා වැළැක්වීමේ ආඥා පනත. වංචා වැළැක්වීමේ නීතියක් තියෙනවා වංචා වැළැක්වීමේ ආඥා පනත කියලා. ඒ වංචා වැළැක්වීමේ ආඥා පනත සඳහන් වෙනවා ආරම්භක ප්‍රාග්ධනය. හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ හවුල් ගිවිසුම. එම හවුල් ව්‍යාපාරයේ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි නම් වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතියක් තියෙනවා එම හවුල් ව්‍යාපාරයේ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්න ඕනි කියලා. රුපියල් 1000ට වැඩි නම් ලිඛිතව පවත්වාගෙන යන්න ඕනි. හරි. හවුල් ගිවිසුම ඔයාලා මේක නෝට් එකක් දාගන්න. හවුල් ගිවිසුම පළවෙනි ලක්ෂණය තමයි සමාජික සංඛ්‍යාව ආමය දෙකක් සහ උපරිමය
20ක් වෙයි. ඊට පස්සේ හවුල් කිවිසුම මම ඔයාලට කිව්වා හවුල් කිවිසුම කියන්නේ හවුල් ව්‍යාපාරයක් ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල් කරුවන් අතර පවතින එකඟතාවය කියලා. ඊට පස්සේ මෙන්න මේ ආකාර තුنين හවුල් කිවිසුම පවත්වාගෙන යන්න පුළුවන්. ඔයාලා ලියාගන්න හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන යා හැකි ආකාර තුනකි. වාචිකව, ව්‍යංගයෙන්, අනිත් එක තමයි ලිඛිතව. පොඩි නෝට් එකක් දාන්න ඕනේ. හරි. එතකොට හවුල් ව්‍යාපාරයේ මේ රුපියල් 1000කට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය අපි ඒක ලිඛිතව පවත්වාගෙන යන්න ඕන. එතකොට මේ හවුල් ව්‍යාපාරයේ හවුල් කිවිසුම ලිඛිතව පවත්වාගෙන යන ගමන් ලිඛිතව එතකොට ලියවිල්ලක් තියෙනවා. අපි මෙහෙම තමයි එකඟතාවයක් තියෙනවා. අපි මෙහෙම තමයි ඉස්සරහට මේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කියලා. අපි ඉස්සරහට මේ විදිහට මේ වේදි වලට යටත් තමයි අපි මේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. එතකොට ඒක ලිඛිතව සඳහන් වෙච්ච ලියවිල්ලක් තියෙනවා. අන්නේ ලියවිල්ලට කියනවා හවුල් ඔක්කුව කියලා. හවුල් ඔක්කුව. හවුල් ව්‍යාපාරයක හවුල් ඔක්කුව කියන්නේ තමයි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල් කරුවන් අතර ලිඛිතව පවතින ගිවිසුම තමයි හවුල් ඔක්කුව කියලා හඳුන්වන්නේ. හවුල් ඔක්කුව කියන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන ආකාරය පිළිබඳව හවුල් කරුවන් අතර ලිඛිතව පවතින එකඟතාවය හවුල් ඔක්කුව කියලා හඳුන්වනවා. ඒක හැම හවුල් කරුවෙක් ගාවම ලිඛිතව තියෙන ડોකියුමන්ට් එකක්. ලිඛිතව තියෙන ලියවිල්ලක් තමයි මේ හවුල් ඔක්කුව. හවුල් කිවිසුම ලිඛිතව පවත්වාගෙන යන තමයි හවුල් ඔක්කුව. ලිඛිතව හවුල් කිවිසුම තමයි තියෙන්නේ. හවුල් කරුවන් අතර හවුල් ඔක්කුව විදිහට. ඒක හැම හවුල් කරුවෙක් ගාවම හවුල් කරුවෝ 7 දෙනෙක් වෙන්න පුළුවන්, 5 දෙනෙක් වෙන්න පුළුවන්, අවමයි දෙනෙක් වෙන්න පුළුවන්, උපරිම 20ක් වෙන්න පුළුවන්. කොට මේ හැම හවුල් කාර්යයක් ගාවම මේ හවුල් ඔක්කුව කියන එක තියෙනවා. හරි. වල හවුල් ඔක්කුව කියන්නේ ඒක ලියාගන්න හවුල් කරුවන් අතර ලිඛිතව පවතින එකඟතාවය. හවුල් කරුවන් අතර ලිඛිතව පවතින හවුල් කිවිසුම තමයි මේ හවුල් ඔක්කුව කියලා හඳුන්වන්නේ. හරි, ඔයාලා ලියාගන්න කියලා හිතනවා. ඊළඟ ලක්ෂණය අපි බලමු. හවුල් ව්‍යාපාරයේ ඊළඟ ලක්ෂණය අපි කියමු පළවෙනි ලක්ෂණය සමාජික සංඛ්‍යාව, දෙවෙනි ලක්ෂණය හවුල් කිවිසුම, තුන්වෙනි ලක්ෂණය මොකක්ද කියලා.
තුන්වෙනි ලක්ෂණයට අපිට ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක ළමයි ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. හවුල් ව්‍යාපාරයක් තමයි කේවල සාමි ව්‍යාපාරවල වලට මතක ඇති වලට හවුල් ව්‍යාපාරයක් වගේම කේවල සාමි ව්‍යාපාරවල වගේම හවුල් ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න අනිවාර්ය නැහැ. හැබැයි කේවල සාමි ව්‍යාපාරවල වගේම තමයි හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් හවුල්කරුවන්ගේ සියලුම හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන ලබන හවුල් ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕනි. අර වගේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න ඕනි හවුල්කරුවන්ගේ සියලුම හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන ලබන හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන්න ඕනි. මේ හවුල් ව්‍යාපාර නීතියෙන් ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. හැබැයි හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර පවත්වාගෙන යන ලබන හවුල් ව්‍යාපාරයක් නිශ්චිතව ලියාපදිංචි නාමය ලියාපදිංචි කරන්න ඕනි. හවුල් ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කරන්න ඕනි. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕනි. අපි කියමු හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නම් වලින් පවත්වාගෙන යන ලබන හවුල් ව්‍යාපාර වල නාමය ලියාපදිංචි කළ යුතුය. යම් හවුල් ව්‍යාපාරයක එහි අයිතිකරුවන්ගේ හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නම් වලින් පවත්වාගෙන යන ලබන හවුල් ව්‍යාපාරවල නාමය ලියාපදිංචි කළ යුතුය. එතකොට බලන්න ළමයි ස්මයිල් ඇන්ඩ් ජෝයි ඒකේ අයිතිකරුවෝ කියන්නේ හවුල්කරුවෝ දෙන්න බාධ්‍ය සහ සන්තෝෂ්. එතකොට මේ ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනි. හැබැයි හවුල් ව්‍යාපාරවල නාමය ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවා නම් හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි අනිවාර්ය නැහැ. හැබැයි සම්පූර්ණ නමින් හැර වෙනත් නම් වලින් පවත්වාගෙන යන ලබන ව්‍යාපාරවල නාම අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතුයි. හරි. මේ තමයි තුන්වෙනි ලක්ෂණය. ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරන්න අනිවාර්ය නැහැ. හවුල් ව්‍යාපාරවල නාමය ලියාපදිංචි අනිවාර්ය නැහැ.
ලක්ෂණ තුනක් කිව්වම ඊළඟ ලක්ෂණය තමයි හවුල් ව්‍යාපාරයට නෛතික පුද්ගල බව නොමැති වීම. නෛතික පුද්ගල භාවය නොමැති වීම. හවුල් ව්‍යාපාරයට නම් නෛතික පුද්ගල භාවය නොමැත. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවය නැහැ. නෛතික පුද්ගල භාවය කියන්නේ දැන් ඔයාලට කිව්වා නීතිය ඉදිරියේ හවුල් ව්‍යාපාරයේ නාමය පුද්ගලයෙක් විදිහට සැලකනවා. නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට සැලකනවා. එතකොට ළමයි හවුල් ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවය නොමැති වීම කිව්වහම නෛතික පුද්ගල භාවය නැති හින්දා හිතන්න ළමයි දැන් මේ ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන ව්‍යාපාරයට වාහනයක් ගන්න ඕන. එතකොට මේ වාහනයක් ගන්න යනකොට මේ ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන ව්‍යාපාරයට කවදාවත් ව්‍යාපාරේ නමින් ගන්න බෑ. මොකද නෛතික පුද්ගල භාවයක් නැහැ. ව්‍යාපාරේ පුද්ගලයෙක් විදිහට සැලකන්නේ නැහැ. එතකොට හවුල් ව්‍යාපාරයට වාහනයක් එහෙම නැත්නම් මොනවා හරි පිළියෙත දේපල පිළියෙත මොනවා හරි ගන්නවා නම් එතකොට හවුල් ව්‍යාපාරයේ නාමයෙන් ගන්න බැරි නම් එතකොට ගන්න වෙන්නේ හවුල් කරුවන්ගේ නම. ඒ කියන්නේ භාගයට හරි සන්තුෂ්ට හරි ඒ දෙන්නගේ නම තමයි වාහනයක් වගේ දේවල් දේපල මොනවා හරි පිළියෙත ගන්නවා නම් ඉඩමක් ගන්නවා නම් එහෙම නැත්නම් මොකක් හරි බිල්ඩින් එකක් මිලදී ගන්නවා නම් ඒ ඔක්කොම කරන්න වෙන්නේ ඒ දෙන්නගේ නමින් තමයි. ඒ දෙන්නගේ නමින් තමයි මොනවා හරි වාහන ඒ වගේ දේපල පිළියෙත මොනවා හරි ගන්නවා නම් හවුල් කරුවන් දෙදෙනාගේ නමින් නෛතික පුද්ගල භාවයක් නැහැ. වල ඊළඟ ලක්ෂණය ලියාගන්න නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. හරි අපි බලමු ඊළඟ ලක්ෂණය මොකක්ද කියලා. ඊළඟ ලක්ෂණය තමයි හවුල් ව්‍යාපාරවල ඊළඟ ලක්ෂණය තමයි හවුල් ව්‍යාපාරවලට කේවල සාමික ව්‍යාපාරවලට වගේ අඛණ්ඩ පැවැත්මක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නැතිවීම. මේක තමයි අනිත් ලක්ෂණය. හවුල් ව්‍යාපාරවලට ළමයි අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයක ළමයි අයිතිකරුවන් වල එනේ හවුල් කරුවන්. හවුල් ව්‍යාපාරයක අයිතිකරුවන් කියන්නේ හවුල් කරුවන්. එයාලට කියනකොට හවුල් ව්‍යාපාරයේ මේ බාධ්‍යයන් සන්තුෂ්ටි කියන බාධ්‍යයන් සන්තුෂ්ටි ඒ දෙන්නගේ සමහර විට ඒ දෙන්න කුමතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිය යන්න පුළුවන්. එතකොට හවුල් ව්‍යාපාරයේ ඉදිරියට පාඩම් ගන්න බැහැ ළමයි. එතකොට හවුල් කරුවා එක්ක මිය ගියා. එහෙම නැත්නම් උමතුණා කියන්නේ පිස්සුව හැදුනා. එහෙම නැත්නම් එයාට ආයෙ මොනවත්ම කරගන්න බැරි වෙන විදිහ මොකක් හරි ලෙඩක් හැදුනා. එතකොට මේ හවුල් ව්‍යාපාරය ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන හවුල් ව්‍යාපාරය ඉස්සරහට පවත්වාගෙන යන්න බැහැ. සමහර විට ඒක මේ එක හවුල් කරුවෙක් නැතුව බාධියෙක් එහෙම නැත්නම් සන්තුෂ්ටයි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නැතුව තව කෙනෙකුට පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඒක කේවල සාමික ව්‍යාපාරය. ඒක ගැන අපි කතා නොකරේ මොකද එතකොට ඒ හවුල් ව්‍යාපාරය නෙමෙයි. එතකොට ඒක කේවල සාමික ව්‍යාපාරය. හවුල් කරුවෙකුගේ මරණය හෝ උමතු වීම එහෙම නැත්නම් ඒ වගේ දෙයක් වුණාම මේ හවුල් කරුවන්
හවුල් ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි වෙනවා. ඒක තමයි මේ අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. හවුල් ව්‍යාපාරයට එහි අයිතිකරුවන්ගෙන් වෙනම පැවැත්මක් නැහැ. ඒක තමයි මේ අකණ්ඩ පැවැත්මක් නොමැති වීම කියලා අපි හඳුන්වන්නේ. හරි. අකණ්ඩ පැවැත්මක් නොමැති වීම ඊළඟ ලක්ෂණය තමයි අයිතිකරුවන්ගේ වගකීම අසීමිතයි. හරි. අපි බලමු අයිතිකරුවන්ගේ වගකීම හවුල්කරුවන්ගේ කියලා දාමු අපි. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ මොකක්ද ළමයි? බැරි වෙලා හරි මේ හවුල් ව්‍යාපාරයේ වගකීම් වැඩි නම් වත්කම් වලට වඩා හවුල් ව්‍යාපාරයේ වගකීම් වැඩි නම් වත්කම් වලට වඩා. එතකොට කවදා හරි මේ ව්‍යාපාරය පවත්වාගෙන යනකොට ව්‍යාපාරයේ වගකීම් වැඩි නම් වත්කම් වලට වඩා එම වගකීම් පියවන්න හවුල්කරුවන් එයාලගේ පෞද්ගලික දේපල වලින් පෞද්ගලික දේපල මුදල් වලින් පවා වගකීමට බැඳෙනවා. ඒක තමයි මේ වගකීම අසීමිතයි කියලා කියන්නේ. හවුල්කරුවන්ගේ යෙදූ ප්‍රාර්ථනයට පමණක් එහි වගකීම සීමිත වෙන්නේ නැහැ. එයාලා පෞද්ගලික දේපල වලින් පවා වගකීමට බැඳෙනවා. වගකීම යෙදූ ප්‍රාර්ථනයට සීමා වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ වගකීම් වැඩි වෙනම නම් වත්කම් වලට වඩා කවදා හරි මේ ව්‍යාපාරය අවසන් කරද්දී අයිතිකරුවෝ ඒ කියන්නේ නැත්නම් හවුල්කරුවෝ එයාලගේ පෞද්ගලික දේපල වලින් පවා මේ වගකීම් පියවන්න බැඳලා ඉන්නවා. දැන් අපි ප්‍රාර්ථනා දෙන්න මම සල්ලි මේ ව්‍යාපාරෙට දෙන්න මෙච්චරයි. මට නම් බෑ ඒක කිව්වනේ. එහෙම කියන්න බෑ ළමයි. එයාලගේ වගකීම අසීමිතයි. එතකොට එයාලගේ පෞද්ගලික දේපල එහෙම නැත්නම් පෞද්ගලික මුදල් වලින් හරි ඒ වගකීම් ඒ ණය හිමියන්ට ගෙවන්න ඕනේ. ඒ ණය හිමියන්ට ගෙවන්න ඕනේ තමන් පෞද්ගලික මුදලින් පවා. ඒක තමයි මේ හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි කියලා කියන්නේ. මම ආයෙත් කියන්නම් හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි කියන එක හවුල් ව්‍යාපාරයේ ලක්ෂණය. ඒ කියන්නේ තමයි හවුල් ව්‍යාපාරයට යන ප්‍රාර්ථනය යොදපු ප්‍රමාණයට පමණක් සීමා වෙන්නේ නැහැ යාළුවගේ වගකීම්. ඒ කියන්නේ හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයේ වගකීම් වැඩි නම් හවුල් ව්‍යාපාරය අවසන් කරනකොට හවුල් ව්‍යාපාරයේ වගකීම් වැඩි නම් එහි වත්කම් වලට වඩා හවුල් ව්‍යාපාරේ සල්ලි තියනවනේ ළමයි. දැන් අපේ ව්‍යාපාරය අපි අවසන් කරන්න තීරණයක් ගත්තා. එතකොට හවුල් ව්‍යාපාරයේ තියෙන වගකීම් ටික අපේ ව්‍යාපාරයේ තියෙනවා සල්ලි තියෙනවා. එහෙම නැත්නම් තව මොනවා හරි බඩු බාණ්ඩ තියෙනවා. දේපල පෙරේත තියෙනවා. ඒවට වඩා අර වගකීම් ටික වැඩි. එතකොට අපිට අර වත්කම් විකුණලා ගත්ත අර ණය ටික ගෙවලා දාන්න බෑ. ණය හිමියන්ට ගෙවන්න බෑ. අපි ව්‍යාපාරය අවසන් කරනකොට ණය හිමියන්ට ගෙවන්න ඕනේ. එතකොට ඒක ගෙවා ගන්න බැරි වුණාම ළමයි අපිට බෑ අනේ මම මෙච්චරයි දැන් ප්‍රාර්ථනා මට නම් බෑ ඒක ටික ගෙවන්න. එහෙම කියලා බෑ. කොට එයාලා පෞද්ගලික දේපල පෞද්ගලික මුදල් මිල මුදල් ඒ වයින් පවා එයාලා වගකීමකට බැඳෙනවා ව්‍යාපාරයේ තියෙන ණය හිමියන්ට. එහෙම නැත්නම් වගකීම් ටික පියවන්න. ඒක තමයි මේ හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි කියලා හඳුන්වන්නේ. හරි අපි ලක්ෂණ
මේ හවුල් ව්‍යාපාරයේ ලක්ෂණ 7ක් කතා කරා නම් ඔයාලා මේ 7න් අඩුම තරමේ 4ක් පමණවත් 4ක් විතර පාඩම් කරන්න බලන්න. ඔයාලා හවුල් ව්‍යාපාරයක් කියන්නේ එතකොට අපි කීප දෙනෙක් අතර ඇතිවන ව්‍යාපාර සංවිධානයක්. එතකොට අපි දැන් ඉක්මෙන්න පුළුවන්. ඒ වගේ හවුල් ව්‍යාපාරයක් කරගෙන යද්දී අපිට අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඊට පස්සේ අපේ වගකීම අසීමිතයි. එතකොට නෛතික පුද්ගලභාවයක් නැහැ. අපි අතර මොකක් හරි ගිවිසුමක්, හවුල් ගිවිසුමක් තියෙනවා. ඊළඟ එක තමයි අපේ සමාජික සංඛ්‍යාව දෙකත් 20ක් අතර වෙනවා. හවුල් ව්‍යාපාරයේ සමාජික සංඛ්‍යාව දෙකත් 20ක් අතර වෙනවා. ඊළඟ තමයි අපිට හවුල් ගිවිසුමක් කියලා එකක් තියාගන්න වෙනවා. ඊපස්සේ අඛණ්ඩ පැවැත්මක් අපිට නැහැ. අපි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරාම අපිට අඛණ්ඩ පැවැත්මක් නැහැ. අපෙන් පස්සේ අපිට එක්ක අපි මැරුණා. එහෙම නැත්නම් අපිට පිස්සු හැදුණා. එතකොට අපිට අඛණ්ඩ පැවැත්මක් නැහැ. අපේ ව්‍යාපාරي ඉතින් ඉහාට පැවැත්මක් නැහැ. ඊළඟ එක හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. අපේ වගකීම අසීමිතයි. අපි මෙච්චරයි සල්ලි දැම්මේ කියලා අපේ ණය ටික ගෙවන්න නැතුව ඉන්න බෑ. අපේ පෞද්ගලික මුදල් වලින් පවා අපේ ණය ගෙවන්න වෙනවා. ඒ වගේම අපේ ණය ටික පුද්ගලභාවයක් නැහැ. අපිට වාහනයක් හරි මොකක් හරි ගිවිසුමකට එන්න නැත්නම් අපි මොකක් හරි කම්පැනියක් එක්ක ගිවිසුමකට එනවා නම් අපිට බෑ ඒ ගිවිසුම ව්‍යාපාරේ නම් මේ ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන ව්‍යාපාරේ නාමයට එහෙම ගිවිසුමකට එළඹෙන්න බෑ. එයාලා කරන්නේ ඒ ස්මයිල් ඇන්ඩ් ජෝයි නම් එයාලා එකමුතාවයකට වෙන ව්‍යාපාරයක් එක්ක එකමුතාවයකට එන්නේ බාතිය හරි සන්තෝෂ්ගේ සයින් ගහලා එයාලගේ නමින් තමයි. එයාලට වෙනම සීල් එකක් නැහැ මේ නමට. මේ ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන එකෙන් සීල් එකක් නෙවෙයි. එයාලා පුද්ගලයෙක් විදිහට තමයි ඒක අත්සන් කරන්නේ. මෙයාලා බාතිය සන්තෝෂයේ දෙනමින් කවුරු හරි ගිවිසුමට අත්සන් කරන්නේ එයාලා වගකීමට බැඳිලා. එතකොට ඒ වගකීම කියන්නේ හවුල් කරුවන්ගේ අතේ. නෛතික පුද්ගලභාවයක් නැහැ. හරි. අපි හවුල් ව්‍යාපාරවල ලක්ෂණ 7ක් කතා කළා. ඔයාලා මේ තුනක් ලියාගන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ළමයි. ඊළඟ ප්‍රශ්නේ පහේ ඇයන්න ප්‍රශ්න පහේ ඇයන්න ස්මයිල් ඇන්ඩ් ජෝයි ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධානවල වාසි අවාසි මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. ස්මයිල් ඇන්ඩ් ජෝයි කියන ව්‍යාපාරයේ වාසි අවාසි අවාසි. එතකොට අර ලක්ෂණ වලින් තමයි හවුල් ව්‍යාපාරවල ලක්ෂණ වලින් තමයි වාසි අවාසි හැදෙන්නේ. අපි බලමු මේ මොනවද කියලා. හරියට තමයි වාසියක් විදිහට ගන්න පුළුවන් අපිට කේවල සමී ව්‍යාපාර වගේ හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න පහසුයි. ආරම්භ කිරීමේ පහසුයි. ආරම්භ කිරීමේ පහසුව වෙන්නේ අපිට ආරම්භ කිරීමට පහසුයි හවුල් ව්‍යාපාර. මොකද අඩු පිරිවැය අවුන පිරිවැය නිසා
අනිත් එක තමයි අඩු නීති රීති. අඩු පිළිවෙල අඩු නීති රීති තමයි ආරම්භ කිරීමට පහසු වෙන්නේ අපිට. ඒ නිසා අපිට හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සමාගම් වල වගේ ලොකු පිළිවෙලක් තරන්න ඕනේ. ඒ වගේම නීති රීති අවමයි. ඊළඟ එක තමයි හවුල් ව්‍යාපාරයේ තමයි ප්‍රාර්ථනා රැස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කේවල සාමි ව්‍යාපාරේ නම් අයිතිකරු එක්කෙනයිනේ. ඒ කියන්නේ එක කෙනෙක් ප්‍රාර්ථනා දෙන්නේ. එතකොට කේවල සාමි ව්‍යාපාර වලට වඩා වැඩි ප්‍රාර්ථනයක් සම්පාදනය කර හැකි වීම. ඒ කියන්නේ අපිට මේ හවුල් ව්‍යාපාර වලට ලොකු ප්‍රාර්ථනයක් හොයාගන්න පුළුවන්. අපි කීප දෙනෙක් අපේ ව්‍යාපාරයට ජොයින් කරගත්තා. ඒ කියන්නේ කේවල සාමි ව්‍යාපාරේ නම් එක්කෙනෙක්නේ. ඒකට හවුල් ව්‍යාපාරයක නම් එකත් 20ක් අතර වෙන්න පුළුවන්. ඒකට අපිට 20 දෙනෙක්ම ගන්න පුළුවන්. අපේ මේ හවුල් ව්‍යාපාරයට ප්‍රාර්ථනා ආයෝජනය කරලා අපි 20 දෙනා අතර 20 දෙනාට අයිති හවුල් ව්‍යාපාරයක් අපි පවත්වාගෙන යනවා. එතකොට කේවල සාමි ව්‍යාපාර වලට වඩා ටිකක් ලොකුවට අපිට ප්‍රාර්ථනා සම්පාදනය කරගන්න පුළුවන්. අපේ වත්කම් ගන්න ගිවිසුම් වල විවිධ ගිවිසුම් වල එළඹෙලා අපිට පුළුවන් ප්‍රාර්ථනා සම්පාදනය කරගන්න. ඊට පස්සේ ඊළඟට තමයි හවුල්කරුවන්ගේ දක්ෂතාවය. විවිධ දක්ෂතාවන් හවුල් ව්‍යාපාරයට යොදාගත හැකි වීම. ඊළඟ වාසය තමයි ළමයි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ කිහිප දෙනෙක් ඉන්නවනේ. එතකොට දැන් මට තියෙන දක්ෂතාවය මට මැනේජ්මන්ට් කළමනාකරණය කරන්න පුළුවන්. තව කෙනෙකුට අලෙවි කරන එහෙම නැත්නම් පාරිභෝගිකයන් මේවා විකුණන ඒවා වෙළඳ ඒ වගේ හැකියාවල් තියෙනවා. කියන්නේ හොඳට ගනුදෙනු කරුවව තියාගෙන ඒ වගේම වෙළඳපොළ අල්ලගන්න හොඳ දක්ෂතාවයක් එයාගේ තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට හවුල්කරුවන්ගේ විවිධ දක්ෂතා තියෙනවා. පරිපාලනයට එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් ගැන දන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලෙවිකරණය ගැන හොඳ දැනුමක්, අසල දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාලට තියෙන විවිධ දක්ෂතා. එතකොට ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඕන්නේ ඒ විවිධ දක්ෂතා යොදා ගන්න පුළුවන්. ඒක තමයි හවුල්කරුවන්ගේ විවිධ දක්ෂතාවයන් හවුල් ව්‍යාපාරයට යොදාගෙන හවුල් ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟ එක සාමූහිකව තීරණ ගන්න පුළුවන්. සාමූහිකව තීරණ ගැනීමේ හැකියාව. ඒ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් ළමයි මොනවා හරි ගැන තීරණයක් ගන්න කිහිප දෙනෙක් එකතු වෙලා සාමූහිකව තමයි තීරණයක් ගන්න. ඒක සමහර විට පරිපාලනය ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදනය කරන නිෂ්පාදිත පිළිවෙල ගන්න වෙන්න පුළුවන්. කීප දෙනෙක් එක්ක එකතු වෙලා එයාලගේ දැනුම දාලා එයාලා මොනවද හිතන්නේ කියලා කල්පනා කරලා කීප දෙනෙක් සාකච්ඡා කරලා තීරණයක් ගත්තාම ඒක සාර්ථක වෙන්න පුළුවන්. සාමූහිකව තීරණ ගත්තාම ළමයි ඒවා සාර්ථක වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඊළඟ එක අපිට ගන්න පුළුවන් හවුල්කරුවන්ගේ අතර වගකීම. හවුල් ව්‍යාපාරයක අපි කියවනේ හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයිනේ. එතකොට මේ වගකීම අසීමිත වුණාට
කේවල සාමී ව්‍යාපාරික නම් ළමයි හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයිනේ. එතකොට මේකෙත් අසීමිතයි. ඒ වුණාට හවුල්කරුවන්ට පුළුවන් කේවල සාමී ව්‍යාපාරවල ඒ වගකීම සම්පූර්ණයෙන්ම අයිතිකරුවෝ තනියම විදුන ගෙවන්න ඕනේ. ඒ වුණාට මේකේ වගකීම හවුල්කරුවන් කිහිප දෙනෙක් ඉන්නවනේ. ඒ කිහිප දෙනාට බෙදාගෙන ඒ වගකීම් කියවන්න පුළුවන්. වගකීම් කිහිප දෙනෙක් අතර බෙදලා යනවා. ඊට පස්සේ අපි බලමු අවාසි මොනවද කියලා. හවුල් ව්‍යාපාරයේ තියෙන අවාසි මොනවද කියලා අපි ඊට බලමු. අසීමිත වගකීම්. ඒක ගන්න පුළුවන් අනිත් වගේම තමයි. වගකීම් බෙදී ගියාට ඒක අසීමිත වගකීමක් නේ. අසීමිත වගකීම්. ඒක අවාසියක්. ඒ කියන්නේ අපිට ගෙවා ගන්න බැරි වෙන ව්‍යාපාරයේ ණය ව්‍යාපාරයේ වගකීම් අපිට අපේ පෞද්ගලික දේපල වලින් හරි ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ හවුල්කරුවන් කිහිප දෙනෙක් අතර වගකීම් එහෙම නැත්නම් අලාභ වගේ දේවල් බෙදලා යනවා වගේම ලාභ කිහිප දෙනෙක් අතර බෙදලා යන එකත් අපිට අවශ්‍යයි. එතකොට හම්බ වෙන ලාභය සම්පූර්ණයෙන්ම අපිට අයිති වෙන්නේ නැහැ. ලාභ කිහිප දෙනෙක් අතර බෙදී යනවා. ලාභ බෙදී යාම තමයි ඊළඟ අවාසිය. නෛතික පුද්ගලභාවයෙන් නැතිවීම අවාසියක් අපිට. නෛතික පුද්ගලභාවයෙන් නැතිවීම අපිට ව්‍යාපාරය නම් ඉරිස්මකට එළඹෙන්න බෑ. ව්‍යාපාරය නමට ණයක් ගන්න බෑ. එන්නේ වගේ දේවල් තමයි නෛතික පුද්ගලභාවය නොමැතිවීමෙන් අපිට අවශ්‍යයක් වෙනවා. ඒක නෛතික පුද්ගලභාවය නොමැතිවීම අපිට අවශ්‍යයි. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නැහැ කියලා අපි කියවනේ ඒකත් අවශ්‍යයි. අඛණ්ඩ පැවැත්මක් නොවීම. ඊළඟ අවශ්‍යය තමයි ළමයි මේ සාමූහිකව තීරණ ගත්තා වගේම අපි හිතන්නකෝ අපි තීරණයක් ගත්තී. අපි හිතන්නේ එක දෙයක්. මොනවා හරි සම්බන්ධව අපි හිතනවා මෙහෙම කළොත් හොඳයි කියලා. හැබැයි අනිත් කෙනා කියනවා ඕක කොහොම කළා හරියන්නේ නැහැ. අපි මෙහෙම කරමු කියනකොට ඒ දෙන්න අතර මතභේදයක් ඇති වෙන්න පුළුවන්. නෑ ඒක එහෙම නෙමෙයි. නෑ එහෙම කරමු මෙහෙම කරමු කියලා එයාලා අතර මතභේදයක් ඇති වෙන්න පුළුවන්. හවුල්කරුවන් අතර මතභේද තීරණ ගැනීමේ මතභේද ඇති වෙන්න පුළුවන්. හවුල්කරුවන් අතර තීරණ ගැනීමේදී මතභේද ඇතිවීමේ හැකියාව. හරි. එන්න මේ වාසි අවාසි තමයි අපිට හවුල් ව්‍යාපාරයක තියෙන වාසි අවාසි. වාසි පහක් ලියුවා. ඒ වගේම අවාසි පහක් තියෙනවා. ඔයාලා මේවෙන් උඩරිම පාඩම් කරගන්න ළමයි 4ක් නැත්නම් 3ක් 4ක් පාඩම් කරගන්න. කීයක් අහයිද කියන්න බෑ. සමාන 2ක් අහන්න පුළුවන්, 4ක් අහන්න පුළුවන්. ඒක නිසා මේවෙන් කීපයක් ඔයාලා පාඩම් කරගන්න, මතක තියාගන්න, ධාරණය කරගන්න. ඒ වගේම මේ අවාසි වාසි එකම දෙපැත්තක්. ඒ කියන්නේ වගකීම් බෙදී යනවා වගේම ලාභයත් බෙදලා යනවා. අලාභ බෙදලා යනවා වගේම ලාභත් බෙදලා යනවා. අසීමිත වගකීමක් තියෙනවා. අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාරයේ තීරණ ගැනීමේදී මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවාසි. ඔයාලා නෝට් එකක් දාගන්න. ඉතින් ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා කරන්න ඕන කොමර්ස් ස්පේස් ඔයාලගේ විභාග වර්ෂය සඳහන් කරලා ඔයාලගේ නම සඳහන් කරලා 071 39 30 751 කියන දුරකථන අංකයට WhatsApp මගින් මැසේජ් එකක් දාන්න එක.